බෞද්ධ නාලිකාව ඔබ වෙත ගෙන එන නිවන් මඟ සදහම් දේශනා මාලාවේ 60 වන සදහම් දෙසුම මෙලෙස ආරම්භ කරන්නට අපි සූදානම් වන්නේ. සදහැති පින්තුනි, සුපුරුදු ලෙසින් නිවන් මඟ අපව රැගෙන යනු පිණිස උතුම් වූ ධර්ම සභාවට වැඩම කොට වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි සැවොම එක්ව සාදු නාද නංවා පිළිගනිමු. සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता. साधु साधु साधु. नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्. चित्तेन नियति लोको चित्तेन परिकस्यति चित्तस्स एक धम्मस् सभ्यो असमन्वगूति. साधु साधु साधु. श्रद्धा बुद्धि संपन्न පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට ප්‍රායෝගිකව අපේ තුලින් නැగిලා එන විදිහට ඒ ධර්ම පිළිවෙත සකස් කරගන්නේ නැතුව අපේ සිත ධර්මානුකූල චින්තනයකට ලක් කරගන්නේ නැතුව අපිට මේ ජීවිතය සාර්ථක කරගන්න, සසර ජීවිතය සුවපත් කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකින්ද අපි කවුරුත් කල්පනා කරගන්න ඕනේ මේ ජීවිතය සාර්ථක කරගෙන සංසාරික ජීවිතය සුවපත් කරගන්න කොයි විදිහකින් හරි මගේ මේ ජීවිතය සුවපත් කරගන්න අපි අපේ කටයුතු ආරම්භ කරන්න ඕනේ. ඒ සඳහා වූ වැඩපිළිවෙල තමයි නිවන් මඟ ධර්මදේශනා මාලාව කියලා කියන්නේ. නිවන් මඟ ධර්මදේශනා මාලාව තුලින් අපි පෙරේද දවසේ මතක් කරා විසුද්ධි 7 පිළිබඳව හිත පිරිසුදු කරගන්න ක්‍රමවේද 7 පිළිබඳ සාකච්ඡා කරනවා කියලා. එතකොට අපි ඊයේ දවසේ අට්ටික සංඥා පිළිබඳව යම් සාකච්ඡා කිරීමක් සිදු කළා. ඒ මොකද වැඩි දෙනෙක්ගේ අවශ්‍යතාවය සඳහා අපි එහෙම සතිපට්ඨාන දේශනාවට අදාළව සහ භාවනාවට අදාළ දේවල් අපි කතා කර ඉන්න අවස්ථාවේ අතරමැද සමහර වෙලාවට සාකච්ඡා කරනවා. කොහොම නමුත් විසුද්ධියත් සම්පූර්ණ කර ගැනීම පිළිබඳව අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙහි සීල විසුද්ධි කොටසෙහි තියෙන වැදගත් කාරණා කිහිපයක් තමයි සාකච්ඡා කරන්නේ. මූලික ධර්ම දේශනාවලදී අපි අනුසය පරිඋත්ථාන විතික්‍රමන මට්ටමේ තියෙන කෙලෙස් ධර්ම පිළිබඳව හඳුන්වා දීම කරගත්තා. ඒවා පිළිබඳ දැනුවත් වුණා. නමුත් ඉතා කෙටියෙන් මම මේ වෙලාවේ මතක් කරනවා හිතෙහි පිරිසිදු වීමටයි විසුද්ධිය කියලා කියන්නේ, පිරිසිදු බවටයි. එතකොට හිත කය අපිරිසිදු වෙන්නේ දුහවිලි කුණු ආදියෙන් වගේ, සිත අපිරිසිදු වෙන්නේ කෙලෙස් ධර්ම වලින්. කෙලෙස් වලින් හිත අපිරිසිදු වෙන එක වළක්ව ගන්න භාවිතා කරන ක්‍රම 7ක් ධර්මයේ තියෙනවා. ඒ ක්‍රම පාවිච්චි කරන්නේ නැතුව අපිට ඒ ක්‍රම පාවිච්චි කරන්නේ නැතුව ඉබේ මේ හිත පිරිසිදු වෙන්නේ නැහැ. ඉතා ප්‍රායෝගිකව අපි මේවා භාවිතයට ගන්න ඕනේ. අපේ හිතේ කෙලෙස් ක්‍රියාත්මක වෙන ආකාර 3යි. එකක් තමයි අපි ඔය කලින් මතක් කරගෙන තියෙන අනුසය කියලා කියන්නේ. දැන් මේ වෙලාවේ හුඟක් දේවල් අනුසය වශයෙන් තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ වෙලාව කාටවත් තරහ නෑ, මේ වෙලාවේ ඇත්තටම ඊර්ෂ්‍යාව නෑ, ක්‍රෝධය නෑ, වෛරය නෑ. මේ වෙලාව මතක් වෙන්නේවත් නෑනේ. ඉතින් ඇත්තටම Tamanට දැනෙන්න නැත්තම් නෑම තමයි. දැන් නෑ. නැති වුණාට නැවත හටගන්න ස්වභාවය තියෙනවා. ඒක හරි භයානක තත්වයක් නේ. අපි මේ හිටියට අපිට පාරේ යනකොට කෙනෙක් දකින්නකොට තරහකාරයෙක් දකින්නකොට
වෙන කෙනෙක් දියුණු වෙලා ඉන්නවා දකින්නකොට නැත්නම් වෙනස් වීමක් වෙලා තින්නවා දකින්නකොට එක එක කෙලෙස් ධර්ම උපදිනවා. ඉපදිලා අපේ හිත දරා ගන්න බැරි විදිහට නොසන්සුන් වෙනවා. නොසන්සුන් වෙලා සමහර ලාවට එක ආකාරයේ වැඩ කටයුතු කරනවා. අන්න ඒ දැන් නැති වුණත් පස්සේ ඇති වෙන ගතිය ඇති වෙන ස්වභාවය තියෙනවා නම් කියනවා අනුසය කියලා. දැන් නැහැ. හැබැයි ඇති වෙන ස්වභාවය තියෙනවා. කොහෙවත් තියෙනව නෙවෙයි. ඇති වෙන ස්වභාවය. දැන් මම ඔකට උදාහරණයක් විදිහට කියන්නේ ටකරම් වහලයකට වතුර වැටුනොත් සද්ද ඇහෙනවා. අපි කියන ටකරම් වල වතුර වැටුනොත් සද්දේ ඇති වෙන ස්වභාවය තියෙනවා. දැන් සද්දේද? දුහුවිලි ගොඩක් ඇවිස්සෙන ස්වභාවය තියෙනවා. දැන් ඇවිස්සিলা නෑ තාම. නේද? රෙදි කෑල්ලකට වතුර උරන ස්වභාවය තියෙනවා. ඉතා වියලි රෙදි කෑල්ලක වතුර නැහැ. ඉතා වියලි නම් නමුත් වතුර වැටුනොත් උරා ගන්න ස්වභාවය තියෙනවා. අන්න ඒ වගේ ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන්න ආදිය හැදෙන ස්වභාවය තියෙන හිතක් අපිට තියෙනවා. අන්න ඒකට කියනවා අනුසය වශයෙන් තියෙනවා කියලා. ඊළඟට මේ ස්වභාවය තියෙන කෙනා ඔය හරියට නිකන් අර සතෙකුට ගොදුරකට අහු වුණා වගේ සතෙක් නේද? අපි තුමු ගෙම්බෙක් ගැරණියෙකුට ගෙම්බෙක් අහු වුණා වගේ අපිව මේ අර ස්වභාවය තියෙන හින්දා අහු වෙනවා. අර කෙලෙස් වලට අහු වෙච්ච ගමන් මොකද වෙන්නේ? අපි ඉතින් ඔය පාරේ යනකොට තරහකාරයට ඇත්තටම කියනවා තරහකාරයට අපි ගොදුරු වෙනවා. ඒක හරිය කේන්ද්‍රවාචකයක් විදිහටයි පේන්නේ ධර්මය තුලින් බලන කෙනාට. අපි කියනවනේ තරහකාරය අපිට ගොදුරු වුණා කියලා. හරිද? ඒ කියන්නේ දැන් අපි තරහකාරය දැකලා කවුරු හරි ගැහුවා. අපි කියන්නේ අර ගුටි කාපු කෙනා අරයට ගොදුරු වුණා කියලා. නෑ බලාගෙන ගියාම ගොදුරු වෙලා තින්නේ ඒක අනිත් පැත්තට. ඇත්තම බැලුවොත් අපි බලා ගන්න ඕන අපේ දිහා. අපි රාගයට ගොදුරු වුණා. හරිද? දේශයට ගොදුරු වුණා. ඊර්ෂ්‍යාවට මාව ගොදුරු වුණා. නේද? මාව අහු වුණා. අනුන්ගේ සැප දැක ඒ වස්තු ඉතින් එහෙම තියෙනවා. අනුන් බොහෝම දියුණු වෙලා ඉන්න කෙනෙක්ගේ රූපවාහිනියක්, වාහනයක්, ලස්සනට හදලා තියෙන ගෙයක් දැක්කා කියලා ඊර්ෂ්‍යාව ඇතුණා කියලා ඒ වස්තු වලට මොකුත් පාට වෙනසක්වත් මොකක්වත් එහෙම වෙලාද? ඒ වස්තුවේ තියෙන විදිහම තියෙනවා. වෙනස් වෙලා තියෙන්නේ කොහෙද? වෙනස් වෙලා තියෙන්නේ කොහෙද? මගේ සිත. නේද? එහෙනම් ගොදුරු වෙලා තියෙන්නේ අර නිවස නෙවෙයි. අපි කියනවා නිවස ඊර්ෂ්‍යාවට ගොදුරු වුණා කියලා. නෑ නිවසට මොකුත් නෑ. ඒවා හැම තිබ්බාවේ. ඒවා කිසි දෙයකට ගොදුරු වෙලා නෑ. මාවයි ගොදුරු වෙලා තියෙන්නේ. එහෙනම් අපිව ගොදුරු වෙනවා. ආන් ඒ වගේ මේ හොඳින් ඉන්න අය අර අනුසය වශයෙන් තියෙන හින්දා ඒ අනුසය වශයෙන් තියෙන ඒවට ගෝචර භූමියකට අපිවපත් වෙච්ච ගමන් මොකද වෙන්නේ? අපේ හිත ඒවට ගොදුරු වෙනවා. ගොදුරු වුණාට අපි වචන කියන්නවත් ක්‍රියා කරන්නවත් යන්නේ නැහැ. හැබැයි හිත හරියට නොසන්සුන් වෙනවා. සහනය නැති වෙනවා හිතේ. සුවදායකව ඉන්න පුළුවන් ගතිය නැති වෙනවා. නේද? රත් වීම, දැවීම, පිච්චීම වගේ ඇති වෙනවා. ඉතින් අන්න එතකොට මොකද වෙන්නේ? එන්නේ මේ අවස්ථාවට ආපුවම කියනවා අනුසය නෙවෙයි දැන් තියෙන්නේ අනුසය නෙවෙයි යොන්න. දැන් තියෙන්නේ මොනවද? පරිඋත්ථාන. ඊට පස්සේ ඒකත් වැඩි වෙනවා. වැඩි වෙලා එක සීමාවක් යනකම් ඒක යට කරගෙන අපි ඉන්නවා. ඊළඟට ඒ සීමාව වැඩි වෙලා නොසන්සුන්කම හරි තරහ හරි නේද? ඊර්ෂ්‍යාව හරි ක්‍රෝධය හරි ගිජුකම කෑදරකම කියන ඒවා වැඩි වෙලා මොකද වෙන්නේ? ක්‍රියාත්මක භාවයට යනවා. නොකල යුතු දේවල් කරනවා ඊට පස්සේ. නේද? ආහාරය පිළිබඳව නම් මේ කැමැත්ත ඉක්මනට වැඩි වෙලා ගියේ අගුණ ආහාරය කාලා දානවා. නේද? තරහකින්ද නම් මේ ගුණේ බයිනවා. ඉතින් නැත්නම් බයිනවනේ බැනෙනවා. ඒ සීමාව පැන්නට පස්සේ මොකුත් වළක්වා ගන්න බෑ. අන්නේ සීමාව ඔසවා ගන්න ඕනේ. එන්නේ සීමාවට කියනවා පරිඋත්ථාන විතික්‍රමන මට්ටමටපත් වෙන සීමාව කියලා. ආන්ගේ සීමාවේදී අපේ සිහිය නැති වෙනවා, වීරිය නැති වෙනවා, ඉවසීම නැති වෙනවා, අදිෂ්ඨානය නැති වෙනවා, ඔක්කොම ගුණාංග නැති වෙනවා ඇත්තටම. බලන්න සිහිය නැති වෙනවා කියන්නේ බොරුද කියලා? මොනවා කරනවද දන්නේ? නුවණ නැති වෙනවා කියන්නේ මේ තියෙන පාපයන් පිළිබඳ නුවණ ඔක්කොම නැහැ ඒ වෙලාව. ඒ වෙලාවට නැහැ. ඒ වෙලාවට වැහිලා. වීරිය, අදිෂ්ඨානය ඔක්කොම ඉවරයි. ඒ සීමාව පැනනට පස්සේ ඔක්කොම ඉවරයි. ආන්ගේ සීමාවට කියනවා යතික්‍රමන මට්ටම කියලා. ඔන්න ඔය සීමාව ඉහළනම් කෙනෙක්ගේ. දැන් ඔය කියන සීමාව අපි ඔක්කොගේම එකම ගානද? නෑ වෙනස්. එක්කෙනෙක්ම ගත්තාමත් කාලෙන් කාලෙට එකම ගානද? වෙනස්. එහෙනම් අපිට සහනයක් තියෙනවා. ඔය සීමාව වෙනස් කරන්න පුළුවන් කෙනෙක්ගේ. අපි එක එක්කෙනාට ඒ සීමාව වෙනස්. ඒකයි මේ වෙලාවේ මෙතන මොන හරි අපි හිතමු කවුරු හරි ඇවිල්ලා මට බැන්නා කියලා. මෙතෙන් ඇවිල්ලා කවුරු හරි මට බැනගෙන යනවා. හරි. යනකොට මේ ඔක්කොටම තරහ යන්නේ එක ගන්නටද? සමහර කට්ටිය නිස්සද්ද උපේක්ෂාවෙන් ඉන්නවා. නේද? එකම සද්දය ඇහිලා එකම ක්‍රියාව දැකලා. සමහර කට්ටිය කිපෙන්න පටන් ගන්නවා. සමහර කට්ටිය බයින්න පටන් ගන්නවා. සමහර ටික ගහන්න පයින්නවා. හාමුදුරන්ට මෙහෙම කිව්වා කියලා.
අනේ එක එක්කෙනා ඒ සිද්ධියට ගොදුරු වෙන හැටි. ඉතින් ගොදුරු වෙලා අපිව නිකන් මුලේ ගහගෙන යනවා වගේ යන්න තමයි යන්නේ පොඩ්ඩක්. ඉතින් ඒ වගේ ජීවිතයක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඒක තමයි මේ වෙල්ල කරන්න යන්නේ. ඉතින් ඉස්සෙල්ලාම අපි පාපයන්ගෙන් හිත අයින් කර ගැනීම සඳහා අපේ හිත තුළ ඇති වෙන පාපයන්ගෙන් හිත අයින් කර ගැනීම සඳහා සිතේ ඇති වෙන සිතුවිලි හින්දා කයෙන් සහ වචනයෙන් සීලය කැඩෙනවා කියන්නේ කයෙන් සහ වචනයෙන්. ඒ කියන්නේ ක්‍රියාත්මක භාවයට යෑමමයි. එහෙනම් ව්‍යතික්‍රමන මට්ටමට යානොදී රැක ගන්න ඕනේ. ආන්ගේ සඳහා නොයේකුත් ව්‍යතික්‍රමන මට්ටම් වලට යන මේ හිත රැක ගන්න පුරුදු පුහුණු කරන්න ඕනේ. ඒ සඳහා සිහිය වැඩි වෙන්න ඕනද නැද්ද? වීරිය, ඉවසීම, අදිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව වගේ අපේ ජීවිතයේ ගෙනියනකොට ඔය ගුණාංගයන් අපේ හිතවල ඇති වෙන ප්‍රමාණය වැඩි නම් කෙනෙක්ගේ සිහිය කියන ශක්තිය, සිහිය කියන ධර්මතාවය ප්‍රබල නම්, වීරිය ප්‍රබල නම්, අදිෂ්ඨානය දැකලා තියෙන සමහර අය අදිෂ්ඨානයක් ගත්තාම ඒක මහා හුඟක් එහාට යනවා නේද? හුඟක් එහාට අදිෂ්ඨානය යනවා. සමහර අයට එහෙම නැහැ. සමහර අයට හොඳට සිහිය තියෙනවා, හොඳට මතක තියෙනවා මේ ධර්ම කරුණු පිළිබඳ. සමහර අයට එහෙම නැහැ. නේද? එතකොට සමහර අයගේ වීරිය කොහොමද නේද? යටි තල්ල උඩු තල්ලට තද කරගෙන වීරිය ගන්නවා සමහර අය. මම දැකලා තියෙනවා සමහර අපේ හිතාව වයෝවෘද්ධ තත්ත්වයටපත් වෙච්ච සමහර අපේ උපාසකම්මලා උපාසක තාත්තලා නේද? තරුණයන්ට වැඩිය හොඳට කොන්ද කෙලින් තියාගෙන භාවනා කරනවා මම දැකලා තියෙනවා. දැඩි වීරියකින් කටයුතු කරන හැටි දැකලා තියෙනවා. එක එක්කෙනාගේ වීරිය සම්පන්න භාවය. එතකොට ඒවා ඇත්තට කියනවා නම් අපි ඒවා වර්ධනය කරගන්න ඕනද නැද්ද? ඒවා වර්ධනය කරගන්න ඕනේ. භාවනාවක් කරන්නත් සිහිය, නුවණ, වීරිය, ඉවසීම, අදිෂ්ඨානය වගේ ඕනද නැද්ද? හැම වෙලේම ඕනේ. නිවන් දකින්න ඒවා ඕන ගුණාංග. එහෙම නේද? නිවන් දකින්න ඒවා ඕන ගුණාංග. එහෙනම් හැම නිමේෂයකම ওই ගුණාංග වර්ධනය වෙන විදිහට අපි මොකක් හරි ක්‍රමවේදයක් සකස් කරගන්න ඕනේ. අපේ ජීවිතයේ ගෙවන හැම වෙලාවකම ওই ගුණාංග වර්ධනය වෙන්න ඕන අපේ. ඒක තමයි බෞද්ධයාගේ ස්වභාවය. තමන්ව වර්ධනය කරමින් ජීවත් වෙනවා. තමන් වර්ධනය කරනවා කියන්නේ කුසල සංවර්ධනය වෙන්න ඕන අපේ. යමක් කරන්න තියෙන දක්ෂතාවය, නිවන් දකින්න තියෙන දක්ෂතාවය, කෙලෙස් අයින් කරන්න තියෙන දක්ෂතාවය, කුසලතාවය. ආන් ඒකට කියනවා කුසලය කියලා. මොකද්ද? කෙලෙස් කියලා කියන්නේ ලෝභ, දේශ, මෝහ. ලෝභ, දේශ, මෝහ වලින් Tamanට අයින් වෙන්න හරිය අමාරුයි. අපි මේ ගෙදර ජීවිතයක් ගත කරනවා, සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. අපි පූර්ණ නිගමනයක් අරන් ඉන්නේ. හාමුදුරුවෝ කියයි අපිට බෑ. හාමුදුරුවෝ කියයි අපිට බෑ. දැන් මේ බණ ටික ඇහෙනකොටත් කියන්නේ උන්වහන්සේ නම් කියයි ඉතින්. නේද? පළවෙනිම නිගමනය තමයි අපේ තියෙන මට බෑ. ඔප්පු එච්චර එහාට බෑ ඉතින්. මදෑ ඉතින් අපි කරගන්න හරිය. නේද? මං ඉතින් හුඟක් පරිස්සමෙන් ජීවත් මං ගතිගුණ හොඳට තියාගෙන ඉන්නවනේ. මං සීල් රකින්නවනේ. එහෙම ගිය කිතින් මං වැරදි කරන්නේ නැහැ කිය කීතර හරියට වැරදි කරනවා. නේද? බොරු කියනවා නම් වැරද්දක් නෙමෙයිද? අනේ ඔව් ඊටාම සත්‍යවාදීව හැම වෙලෙම ඇත්තට තමන්ගේ ඇතුළෙන්ම ඇත්තට මුණ දීලා ජීවත් වෙන එක කොච්චර අමාරුද කියලා දන්නවද? අන්න මේ මාර්ගයට පිළිපන් පුද්ගලයා බොරු කියන්නේ නැහැ. ගොඩාක් දේවල් අතහරින්න ඕන බොරු කියන්නේ නැතුව ඉන්න. කේලම් කියන්නේ නැතුව ඉන්න නම් ඕන ටිකක් හරි පහසුයි කියන්නකෝ. නේද? ඒක නම් වලක ගන්න පුළුවන්. පරස වචන කියන්නේ නැතුව ඉන්න එක පහසුද කියලා හිතන්නේ. අන්න අපිව ගොදුරු වෙන එක බලා ගන්න. මම ඉස්සෙල්ලා කියවනේ ගොදුරු වෙනවා කියලා. අන්නේ ගොදුරු වෙන එක මාව කොච්චර ගොදුරු වෙනවද? අනුන්ගේ වැඩවලට, අනුන්ගේ ක්‍රියාවලට, අනුන්ගේ වැරදිවලට මාව කොච්චර මගේ හිත කොච්චර ගොදුරු වෙනවද කියලා බලා ගන්න හොඳ මින්මත් තමයි පරස වචන. පරස වචන කියන්නේ මොනවද? අහන්න පොඩ්ඩක් අපේ හිතෙන් මේ දැම්ම හැම වෙලේම අනේ කියන වචනේ තියෙනවද කියලා. නේද? හැම වෙලේම නේද කියන වචනේ තියෙනවද කියලා බලන්න. නේද? කොච්චර මහාන්තතකම් තියෙනවද කියලා බලන්න අපේ ළඟ. නේද? කතා කරනකොට බලන්න තවත් කෙනෙකුට තවත් කෙනෙක් පරුස වෙන විදිහට කතා කරන හැටි. හැම වෙලේම තවත් කෙනෙක්ගේ මානසික තත්වයකට පුංචි බාධාවක් වෙන්නවත් නැති වෙන්න මට බැයිද සෞම්‍යව හිතා සෞම්‍යව කතා කරන්න කාට හරි උපදේශයක් දෙනකොට උපදේශයක් දෙන්න නේද? අර පරුස වෙන්නේ නැති වෙන්න අපේ හුඟක් දේවල් කොහමද? ගන්නවා, තියනවා, දුවනවා, මේනවා
තේරෙන්නේ නැද්ද? කොහොමද වැඩ කරන්නේ? සැරද නැද්ද? හරි සැරයි. නේද? ඉතින් මේ මොකද මේ සැර? එතකොට කියන්නේ මොකද්ද? මම ඕක කිව්ව ගමන් කියන්නේ මොකද්ද? මේ මිනිසුත් එක්ක බෑ හාඳුරන්නේ. අන්න බෑ කියලා කිව්ව. කාටද බැරි? මේ මිනිසුත් එක්ක බෑ කියනවා. කාටද බැරි? මටයි බැරි. තේරුම් ගන්න ඕන. ඔය ඇත්ත කියන වෙලාවකට. මටයි බැරි. මොකද මට බැරි? මට තරහ යනවා. කාගේද වැරද්ද? මගේ. හරි. අන්න ඒ ක්‍රමයට හික්මෙන්න ඕනේ. ඒ ක්‍රමයට හික්මෙන්න ඕනේ. ලෝකේ හදලා නේද? කොහොමද කියන්නකෝ ගෙම්බෝ ටිකක් ලාහකට දාගෙන එකතු කරන්න ගිහිල්ලා නේද? කවදාකවත් එකතු කරගන්න පුළුවන්ද? එහෙනම් ගෙම්බෝ එළියට පයින්නකොට තරහ නැතුව එකතු කරන්න පුළුවන් නම් එච්චරයි. ඒක එකතු කරන එක ඉතින් කොහොමද කරන්න බෑ. නේද? නැත්තම් ඉවරක් නෑ නේ වගේ. මගේ පිටින් මට පිටින් ඉන්න සියලු ආයතන ටික ඔක්කොම ගෙම්බෝ වගේ තේරෙන්න ඕන අපිට. නේද? ඒවා මගේ ලාහේ තියාගන්න පුළුවන් කම නැහැ හැම වෙලෙම පයින්නවා. නේද? එක්කෙනෙක් අරන් ඇතුළට දානවා දෙන්නේ පැනලා. දෙන්නව අරන් ඇතුළට ඉතින් මට කරන්න තියෙන්නේ නේද? තරහෙන් පුපුර ගෙම්බෝ අල්ලනවට වැඩිය නේද සන්තෝෂෙන්ම ගෙම්බෝ ටික අල්ලන්න පුළුවන් නම් හොඳ නැද්ද? ජීවිතේ ජීවත් කරවන්න ගන්න නම් පයින් ගෙම්බන් අරන් ආපහු දාගන්න ඕනේ. නේද? අපි අනිත් අය පාලනය කරගන්න ඕනේ. ඒ පාලනය කරගන්න එක සන්තෝෂයෙන්ම කරන්න පුළුවන් නම් ඒක නෙවෙයිද වෙන්න ඕන. ඉතින් අපි පරුස වුණා කියලා කිසි වැඩක් වෙන්නේ නැහැ. හැම වෙලේම කරුණාවෙන් මෛත්‍රියෙන් ගත කරන හැම නිමේෂයක්ම කරුණාවෙන් මෛත්‍රියෙන් ගතකරනද අපේ තුල දැඩි අධිෂ්ඨානයක් ඉස්සෙල්ලාම ගන්න ඕනේ. ඉතින් ඒක බලා ගන්න ඕන කොහොමද? පරුස වචන වලට ගියා නම් ගියේ ව්‍යතික්‍රමන මට්ටමට ගිහිල්ලා සිහිය නැතුවමයි ගියේ. අතර යන්තම් තරහ එනකොට ඔය පොඩි දේවල් උඟාක හිතන්නේ අපෝ ඔව්වා ගැන හිතන්න ඕනේ ඔවා මේ ලේසියෙන්ම අයින් කරන්න පුළුවන් කියලා. මම අභියෝග කරනවා ලේසියෙන්ම අයින් කරන්න පුළුවන් කියලා හිතනවා කියන්නකො. ආහාර පාලනේ හරි කමන්නේ ලේසියෙන් අයින් කරන්න පුළුවන් කියලා හිතනවා කියන්නකො මට. මම ඒක අයින් කරන වෙලාවට අයින් කරන්නම්කෝ ඔවා මේ පොඩි දේවල් ඔච්ච හිතන්න දෙයක් නැහැ කියලා. මම මේ අතට ආරාධනාවක් කරනවා. ඔච්චර දක්ෂයි කියලා හිතෙනවා නම් ඔය කියන විදිහට తాවකාලිකව එක සතියක් ඉන්න පුළුවන්ද බලන්න. ආරම් බලන්න සතියක් ඉන්න පුළුවන්ද කියලා කිසිම පරස වචනයක් කියන්නේ නැතුව. හරිද? දවසක් ඉන්න පුළුවන්ද බලන්න. එතකොට තේරෙන්නේ ඒක අයින් කරන්න කොච්චර අමාරුද කියලා. අයින් කරන්න උත්සාහ කරන කෙනෙකුට තමයි තේරෙන්නේ ඒකේ අමාරුව. හරිද? අයින් කරන්න උත්සාහ කරන්නේ නැති අයට ඒකේ අමාරුව තේරෙන්නේ නැහැ. අන්න ඒකින්ද ඔන්න ඔය සීලයන් පිළිබඳව පොඩි දේවල් පිළිබඳව අපි ලොකු අවධානයක් යොමු කළ යුතු වෙනවා. ඇයි කියලා අපි බලමු පොඩ්ඩක්. දැන් මම කිව්වා කලින්ම මේ ඔක්කොම වෙන්නේ ඇයි අපි විමසලා බලනකොට එක්තරා සීමාවකදී අපේ සිහිය නැති වෙනවා, වීරිය නැති වෙනවා, ඉවසීම නැති වෙනවා, අදිෂ්ඨානය නැති වෙනවා. එහෙම නේද? හරි. දැන් ඒවා වැඩි වර්ධනය කරගන්න ඕනේ. ඒවා හැම වෙලෙම වර්ධනය කරන්න මොකද කරන්න ඕනේ කියලා මම හැමදාම කතා කරනවා. යම් දක්ෂතාවයක් වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙන කෙනා උසපැනීමේ ක්‍රීඩාවකින් තමන්ගේ උසපැනීමේ හැකියාව වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙන ක්‍රීඩකයා පීනලා හරියනවද? ඇවිදලා හරියනවද? නෑ. මොකද කරන්න ඕන? උසපයින්නම ඕනේ. සිහිය වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙන තැනැත්තා, ඉවසීම වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙන තැනැත්තා, වීරිය අධිෂ්ඨානය වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙන තැනැත්තා මොකද කරන්න ඕනේ? සිහියෙන්ම ඉඳලාමයි පුරුදු වෙන්න ඕනේ. වීරියෙන් ඉඳලාමයි පුරුදු වෙන්න ඕනේ. ඉවසීමෙන් ඉඳලාමයි පුරුදු වෙන්න ඕනේ. අධිෂ්ඨානයෙන් ඉඳලාමයි පුරුදු වෙන්න ඕනේ. පිළිගන්නවද? නේද? ආයේ කිසි කතාවක් නෑ ඒක පරමැත්ත. හොඳයි. සමාදන් වෙලා සීලයක් ආරක්ෂා කරන්න සමාදන් වුණා කියන්නකෝ. දැන් මම බොහෝ වතාවක් කියලා තියෙනවා සීල් සමාදන් වෙන්න කියලා. බෞද්ධත්වෝ වැඩි දෙනෙක් සීල් සමාදන් වෙන්නේ නැත. හරිද? මම මේ ධර්ම ශ්‍රවණය කරන අයට කියනවා ඊතා විවෘතව තමන්ගේ හිතෙන් අහලා බලන්න. මට මොකෝත් ඉංගියකින්වත් කියන්න එපා. මෙතන අපේ මේ ස්ථානයේ ධර්ම ශ්‍රවණය කරන අය ඉංගියකින්වත් ඒක අඟවන්න එපා. අනිත් එක දැන් මාධ්‍ය හරහා මේ ධර්ම ශ්‍රවණය කරන අයත් ඊතා විවෘතව මොහොතකට අහන්න බලන්න හිතෙන් මේ මැදිරි ඉන්න අය වගේ අනිත් ඔක්කොම මම සමාදන් වෙලා සිල් රකින්නවද?
මම පාණාතිපාතා වේරමණී, අදින්නාදාන වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී, මුසාවාදා වේරමණී කියලා කියනකොට දිවිහිමියෙන් මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ, දිවිහිමියෙන් අදත්තා දානය කරන්නේ නැහැ කියලා සමාදන් වුණාද කියලා ඇතුලෙන් විමසලා බලන්න. ඊට පස්සේ කැඩුනහම මගේ අතින් කැඩුනා, මං ආය සමාදන් වෙනවා කියලා කැඩිච්ච එක මතක් කරගෙන අද 2ක් කැඩුනා 3ක් කැඩුනා මං ආය කඩන්නේ නැහැ කියලා සමාදන් වෙනවද කියලා අහලා බලන්න හිතෙන්. එහෙම නොවෙනවා නම් පින්නත්නි ඔය ඇත්තෝ සීල් සමාදන් වෙන්නේ නැහැ. හරිද? සීල් සමාදන් වෙන්නේ නැහැ, සීල් කියවනවා. මම ඔකට ඉස්සර ඉඳන් කියනවා ඔකට මම කියන්නේ සීල් සින්දුව කියලා. නේද? මේ බලන්න සීල් සින්දුව කියන්නේ මොකක්ද දන්නවද? ඇයි? කවුරු හරි කෙනෙක් සින්දුවක් කියනවා මොකද්ද? මම හෙට කොළඹ යනවා කියලා තාලයකට කියනවා සින්දුවකට. හරිද? ඉතින් එයා ඒ ගීතයක් ගායනා කරන වෙලාවේ මම හෙට කොළඹ යනවා කියලා කියනවා නම් යන්නද කියන්නේ? නෑ ඒක තාලයක්. ඒක සින්දුවක්. ඒ වගේ බොහෝ ඇත්තෝ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. ඉතින් මම ඔකට කියන්නේ පන්සිල් සින්දුව කියලා නින්දා කරන්න එහෙම කියන්නේ. පන්සිල් ගීතය ගායනා කරන හැන්දෑවට. නේද උදේට පාසල් වල සමිති වල ඉස්සෙල්ලාම ගීතය නේද? පාසල් ගීතය. ඉතින් ඒකට අපි එහෙමම ඒක හැඳින්වනවා නම් හරි හොඳයි එකතකින්. මොකද කියන්නේ අපි අද පාසල් ගීතය ගායනා කරලා පන්සිල් ගීතයත් ගායනා කරමුද? නැත්තම් සමාදම් වෙමුද කියලා. එහෙනම් අපේ පින්වත්නි අපි සමාදම් වෙන්න ඕනේ. අපි සමාදම් වුණොත් එතන හරිය වටින දෙයක් තියෙනවා. මේ බලන්න සමාදම් වුණාට පස්සේ මොකද වෙන්නේ කියලා. අපේ හුඟා කට්ටියට හරි මොකද්ද කියන්නේ ඒකට මේ ධනාත්මක කියන එකේ ප්‍රතිවිරුද්ධව තියෙන ඍණාත්මක නේද? ඍණාත්මක අදහසක් තියෙනවා. ඒ තමයි සමාදම් වෙලා වැඩක් නැහැ. ඉතින් කැඩෙනවනේ අපි අතින්. ආරක්ෂා කරන්න බැරි හින්දා මං සමාදම් වෙන්නේ නැහැ. ඕකට මං කියන්නේ මූණත් එක්ක තරහ වෙලා නහය කපාගත්තා කියලා. ඇයි? අර කොහොම හරි කරලා ගොඩ එන්න තියෙන තැන විනාශම කරගන්නවා. නේ? සමහර දෙමාපියොත් එහෙම කරනවානේ. දරුවෙක්ගේ එක වැරද්දක් දැකලා උපදෙස් දෙනවා. හරි. උපදෙස් දීලා එයා ඒ වැරද්ද හදාගත්තා මොකද දන්නව කියන්නේ? මම ආය කවදාකවත් උපදෙස් දෙන්නෙත් නැහැ. ඔයා දිහා බලන්නෙත් නැහැ. ඔයා කැමති විදිහට ජීවත් වෙන්න. ඉතින් මොකද උනේ? ඉතින් අර ළමයා සම්පූර්ණයෙන්ම නේද? ඒ වගේ මේ එක සිල් පදයක් දෙකක් අපි අතින් කැඩෙනවා කියලා සීලේ සමාදන් වෙන්න තු ඉන්නවා කියන එක කවුද කියන්නේ? නේද? ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාවද? නෑ නෑ ඒක මගේ දේශනාව. කාගේද? තමන්ගේ පෞද්ගලික දේශනාව ඒක. හරි මගේ අදහස. ඇයි තමන්ගේ අදහස් ක්‍රියාත්මක කරන්නේ? සීලය ගැන ඥාන සංප්‍රයුක්ත නැති හින්දායි. ඥාන සංප්‍රයුක්ත කියන්නේ මොකද්ද? අපේ හිත නුවණෙන් යුක්ත වෙන්න ඕනේ. ඒකට කියනවා ඥාන සංප්‍රයුක්ත. කුසලයක් ගැන ඒක උතුම් කුසලයක් වෙන්න අංග 3ක් තියෙන්න ඕනේ. මොනවාද? ඒක සෝමනස්ස සහගත වෙන්න ඕනේ. ඒක අසංකාරික වෙන්න ඕනේ. අනිත් එක ඥාන සංප්‍රයුක්ත වෙන්න ඕනේ. එතකොට මේ සීලය ගැන ඥාන සංප්‍රයුක්ත නැති අය කල්පනා කරනවා මේක ඉතින් වැඩක් නැහැ නේ මම ඉතින් කැඩෙනවා නේ ඉතින් සමාදම් වෙලා වැඩක් නැහැ මට බෑනේ කියලා. හරි. මෙහෙ බෑ ඉඳලා මේකෙන් චුත වෙලා ගිහිල්ලත් බෑ කියන තැනට තමයි වැටෙන්නේ. එක්ක එළුව වෙනවා, හරක් වෙනවා. එතකොට බෑ, නිකම් බෑ නේද? තමයි ඉතින්. ඉතින් ඒකින්ද මේක බෑ කියන්නේ නැතුව වැඩේ කරගන්න ඕනේ. මෙහෙමයි මේ බලන්න අපි හිතමු අපි අතින් 5 වතාවක් දවසකට සිල් කැඩුණා කියලා සමාදන් වෙන්න කලින් 15 වතාවකින් මොකක් හරි සීලයක් කැඩුණා කියන්නේ 15 වතාවක් සමාදන් වුණාට පස්සේ අපි හිතමු 10 වතාවක්ම කැඩෙනවා 5 වතාවක් ආරක්ෂා වෙනවා කියලා අර 15න් 10ක්ම කැඩෙනවා හරි නමුත් 5ක් ආරක්ෂා වෙනවා වෙනද වගේ නෑ ඇත්තටම කියන්න බලන්න යම් අදිෂ්ඨානයක් ගත්තාම වෙනදට වැඩිය ටිකක් හරි වැළකෙනවද නැද්ද නේද අදිෂ්ඨානයක් ගත්තාම වෙනදට වැඩිය ටිකක් හරි වැළකෙනවා අන්න ඒ වැළකෙන අවස්ථාව ගන්න පොඩ්ඩක් පණ ඇති සතෙක් මරන්නේ නැහැ කියලා තමන් සමාදන් වුණාට පස්සේ මරන්න නැතුව ඉන්න හැම වාරයක්ම මරණ වෙලාවනේ මම කියන්නේ මරන්න සිද්ධ වෙන වෙලාවල් තියෙනවා තමන්ගේ අර සිහිය මදිහින්දා වීරිය මදිහින්දා ඉවසීම මදිහින්දා නේද මధుරෙක්ව මරන්නේ නැහැ කියලා හිටියම මොකද වෙන්නේ කන වටේ කැරකිලා නින්ද කඩලා අතින් එලවනකොට යන්නේ නැතුව ඉඳලා එක දිගට කරදර කරොත් ඕන් විතික්‍රමන මට්ටමට යනවා නේද ගිහලා පට්ටස් ගාලා දානවා උට
ඒ වගේ සිද්ධ වෙන අවස්ථා තිබුණට වෙනදා තරම් නිකන් නොමිලේම වගේ මරලා දාන්නේ නැහැ. මරන්න නැතුව ඉන්න හැම වාරෙම සිහියෙන් ඉන්න ඕනද නැද්ද? ගත් අදිෂ්ඨානයෙන් ඉන්න ඕනද නැද්ද? වීරියෙන් ඉන්න ඕනද නැද්ද? ඉවසීමෙන් ඉන්න ඕනද නැද්ද? උපේක්ෂාවෙන් ඉන්න ඕනද නැද්ද? සිහියෙන් ඉන්න හැම වාරයකම සිහිය වැඩි වෙනවද නැද්ද? වීරියෙන් ඉන්න හැම වාරයකම වීරිය වැඩි වෙනවද නැද්ද? ඉවසීමෙන් ඉන්න හැම වාරයකම ඉවසීම වැඩි වෙනවද නැද්ද? එහෙනම් කැඩුනට අපේ පින්නත්නේ සිල් කැඩුනාට වලකින හැම වාරයකම තමන්ගේ ශක්තියින් වර්ධනය වෙනවද නැද්ද? ඒ විතරක් නෙවෙයි උදේ සිට හැන්දෑ වෙනතුරු මේ සීලය නොකැඩීමේ අදිෂ්ඨානයෙන් ඉන්න වෙනවද නැද්ද? සිහියෙන් ඉන්න වෙනවද නැද්ද? අන්න කෙනා දන්නවා එයා සමාදන් වෙලා සීලයක් ආරක්ෂා කරනකොට එයාගේ సంతානේ ඊටාම ප්‍රබල ශක්තියින් වර්ධනය වෙනවා. හරි. අන්න ඒ වර්ධිත අවස්ථාවටපත් වෙන්න අපි උත්සාහ කරන්නේ ක්‍රමානුකූලව සීලයෙන් සිද්ධ විය යුතු සීලයෙන් අපේ සිහිය නුවණ වීරිය ඉවසීම අදිෂ්ඨාන වැනි ගුණාංගයන් යම් ප්‍රමාණයකට ඉහළ දාගත්ත හැකි. භාවනාවෙන් ඊට වැඩි ගොඩක් පුළුවන්. හරිද? භාවනාවෙන් ඊට වැඩි ගොඩක් පුළුවන්. සීලයෙන් යම් ප්‍රමාණයකට පුළුවන්. ආන්ගේ ප්‍රමාණය දක්වා පිරිසිදු වෙන්න පුළුවන් සීලයෙන්. හැබැයි මේ පිරිසිදු වීම ආරක්ෂා කරනවා කවද වෙනකන්ද? මාර්ගහිත පහළ වීම දක්වා බලන්න නේද? මාර්ගහිත උපදින්න මොනවද ඕනේ? ඕන කරන කොටස් පාණාතිපාතා වේරමණී අදින්නාදානා වේරමණී කාමසුමිච්ඡාචාරා වේරමණී කියන සම්මා කම්මන්ත කියලා සම්මා කම්මන්තේ උපදින්න ඕන කොහෙද? සම්මා කම්මන්ත කියන චෛතසික ධර්මයේ උපදින්නේ පොතේද? කටේද? නේද? මේ කියන කටෙත් නෙවෙයි, පොතෙත් නෙවෙයි, කනෙත් නෙවෙයි, කොහෙද? සම්මා කම්මන්ත කියන්නේ හිත තුල උපදින හැඟීමක් අපේ පින්නන්නේ. අන්න එහෙම කියනකොට ඒක තේරෙනවා. හරි ඒක චෛතසිකයක් කොට එක. ඒ චෛතසිකයක් කියන්නේ හැඟීමක්. මොකද්ද? යහපත් ක්‍රියාවෙහි මං ඉන්නවා කියන හැඟීම. ඒක කොච්චර එහාට යන්න ඕනද කියනවනම් අයහපත් ක්‍රියාවෙන් සම්පූර්ණයෙන්ම වැළකෙනවා, නොයැලෙනවා, සම්පූර්ණයෙන් වැළකෙනවා කියන තැනට එනකොට තමයි ඒක මාර්ගාංගයක් බවට පත් වෙන්නේ. ආරති විරති පටිවිරති වේරමණී කියන තැන තමයි. එතකොට අපි මේ ප්‍රාණඝාත ආදියෙන් වැළකීලා සීලය රකින්න හැම නිමේෂයක්ම මොකද්ද? නිවනට අවශ්‍ය කරන සංඝටකයක එකතුවක්. අපිට මොන හරි එකතු වෙලා නිවන හැදෙන්නේ කියලා. මාර්ගයට උපදින්නේ මොන හරි එකතු වෙලානේ ඇත්තටම. සෝපනීසෝ සපරික්ඛාරෝ කියලා දේශනාවේ තියෙනවනේ. හරිද? එකතු වෙලා හේතු වෙලා. එකතු වෙලා හේතු වෙලා මොනවද? අතීත යහපත් දේවල්. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන යහපත් දේවල් වල එකතුවෙන් තමයි මාර්ගහිත උපදින්නේ. එහෙනම් අන් අය පහසුවෙන් ජීවත් වෙනවා සිල් කඩමින්. ඔව් සිල් කඩනකොට ජීවත් වෙන්න පහසුයිනේ. හරි පහසුයි. පුරුදා බලන්න හොරකම් කරපුවාම ජීවත් වෙන්න පහසු නැද්ද? පහසුයි. සත්තු මරපුවාම ජීවත් වෙන්න අර එනපත් අල්ලලා සොපින් වලට දාලා ඈතට අරන් ගිහලා ඔය කිසි කරදරයක් නැහැ. පටස් කාලා සරප්පුව ගත්තා පහසුයි. නේද? මේ බොරු කියලා පහසු නැද්ද ඉන්න? කොච්චර පහසුද බොරු කිව්වහම ඉන්න? නේද? මෙන්න මේ පහසුව තමයි අපි බලන්නේ. මම මේ ඇත්ත කියන්නේ. හරි කරන්න දෙයක් නැහැ. සම්පූර්ණ ඇත්තට මුණ දෙන්න ඕනේ. අපේ මිනිසුන්ට මේක පහසුයි. පසුව ඇති වෙන අපහසුව ගැන ඥාන සම්ප්‍රයුක්ත නැහැ. ඒ හිතෙන් පස්සේ සිද්ධ වෙන දේ දන්නේ තමන්ට මේ හොඳට දැකලා තියෙනවද නේද? සමහර අයට පුදුම දුක් ලැබිලා තියෙන්නේ. අත් කකුල් වල ප්‍රශ්න ඇවිල්ලා, පවුලේ ප්‍රශ්න ඇවිල්ලා, හැම පැත්තෙම විඳින්න තියෙන ඔක්කොම දුක් ටික ලැබිලා නීකමටවත් හිතෙන්නේ මං කරගත්ත දේ මේවා කියලා. එතන ඉඳන් තව පව් කරනවා. නේද? එතන ඉඳන් තව පව් කරනවා. එතන ඉඳන් තව පව් කරනවා. ඉතින් ඒකින්ද මේක මේ මොකද ඥාන සම්ප්‍රයුක්ත භාවය නැතිකම. දැන් අපිට පළවෙනිම අදහසක් තියෙන්න ඕනේ මේ ඇත්තට සමාධිය කොහොමද දන්නේ? අපි හිතලා බලන්න මගේ සමාධිය කොහොමද? හිතලා බලනකොට හුඟක් දෙනකොට තේරෙන්නේ මොන සමාධියද කොහොම කියන්නද හාමුදුරන්ට මම භාවනා කරන්නේවත් නැහැ. මම ආලෝකෝට හිටියට මම භාවනා කරන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. වැඩි දිනෙක භාවනා කරන්නේ නැහැ නෙවෙයි
බෑ. ඉඳගෙන උත්සාහයක් ගත්තා. හිතෙන්නේ මොකද්ද? කුඹුරු කොටන එක හොඳයි මීට වැඩිය. මගේ හිත එකඟ වෙන්නෙම නෑ. හේතු සහගතද නැද්ද? නේද? ඔය භාවනාව අපේ ඔක තරන්නම් අමාරු දෙයක් නිෂ්ඵලයි කියලා හිතන හොඟක් කට්ටියට. මං ඉඳගෙන හිටියා හරියන්නෙම නෑ, වැඩම නෑ කියලා හිතනවා. ඕනෙම නෑ කියලා හිතනවා. ඉතින් මේ මොකද මේ හිත එකඟ නැති හින්දා හිත එකඟ වෙන්න අවශ්‍ය කරන ඉඳගත්තාම සිහිය නෑ, වීරිය නෑ, හිතේ ප්‍රීතිය උපදින්නේ නෑ. මේක හැම වෙලේම මෙහෙම දුවනවා. කිසිම සහනයක් කිසිම අතුලාන්ත ප්‍රමෝදයක් ඇති වෙන්නේ නැහැ. මේක හරියට හරි නොසන්සුන් වෙලා තියෙන, දකින්න ඕනේ, අහන්න ඕනේ, විඳින්න ඕනේ කියලා ඉන්නේ හැම වෙලේම නේද? කාගෙන වගේ ඉන්නේ. මොනවද මම දැක්ක ඒවා දකින්න ඕනේ කියලා මාරාන්තික උපවාසයක වගේ ඉන්නේ. ආහාරයක් දැක්කොත් එහෙම බලන්න ඕන වැඩේ නේද? අර නේද සමහර පාරවල් වල ගහලා තියෙන්නේ නේද? අපිට මේක කරලා දෙන්න කියලා නෙවෙයි ගහන්නේ. දියව කරපියව නේද? ගහපියව කියලා. ආන් ඒ වගේ තමයි අපේ හිත හැම වෙලේම. කෑමක් දැක්කොත් දියව මට දියව නේද? එහෙම තමයි ඉන්නේ හිත හැම වෙලේම. අන්න ඒ වගේ නේද? ඒ වගේ හරි මේ සහනයක් නැති ගතියක් තියෙනවා. ආන් ඒ තමයි සිහිය, නුවණ, වීරිය, ඉවසීම නැතිකමෙන් අපිට කිසිම තියෙන නොසැලකිලිමත්කම හින්දා භාවනාවක් වැඩෙන්නේ නැහැ. ඒකින්ද අපි ඇත්තට බලන්න බෞද්ධයෙක් වෙලා ඉපදිලා මේ බෞද්ධ ධර්මය තුළ හික්මෙන අපිට මොන තරම්නම් අපේ సంతානය ඊටාම සාන්ත, ඊටාම උතුම්ම තත්වයකට පත් කරගන්න කෙලෙස් වල ඇත්ත తත්වය ගැඹුරෙන් දකින්න පුළුවන් ස්වභාවයක් තියෙන මනසක් මේ තියෙන. මේක හැඩගස්සව ගන්න ඕනේ. හරිද? ආන්ගේ හැඩගස්සවා ගැනීමේ මූලික පියවර විදිහටයි මම පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී කියනකොට දැඩි අදහසක් අපේ හිතේ ඒ සමාදන් වෙන වෙලාවේ අපේ හිතේ මහා දැඩි හැඟීමක් එන්න ඕනේ. හරිද? ඒක අර මහා නර්ග වස්තුවක් අපිට තෑග්ගක් හම්බ වෙනවා කියන මහා අනර්ග වස්තුවක් තෑග්ගක් හම්බ වෙනකොට මේ ලැබෙන තෑග්ග හින්දා මට ඉදිරියේ මහා සැනසීමක් ඇති වෙනවා. ඉතින් මහා පොටින දෙයක් හම්බ වෙන්නේ කියන්නේ මට සුවසේ ජීවත් වෙන්න හම්බ වෙනවා කියලා. ගෙයක් නැති කෙනෙකුට ගෙයක් තෑග්ගකට හම්බුනොත් ඔප්පුව ලබා ගන්න වෙලාවෙ කොහොම එකක් තියෙද? ඒක ගන්නකොට අර ඉස්සරහින් ඉන්න කෙනාට කොහොමද? හරිද? ආයෙත් නේද පුදුම හැඟීමක් දැන් දානපතිය කෙරෙහි තියෙන්නේ. ඒ වගේ නැති දෙයක් නැති අපේ හිතේ සැනසෙන්නේ නැති දෙයක් හම්බ වෙනකොට ඒ වගේ ස්ථීර සැනසීමක් නැති මට ස්ථීර සැනසීමක් හැදෙන මාර්ගය කියලා දැනගෙන ගැඹුරු හැඟීමකින් ප්‍රාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනකොට මහා සම්පතක් මට ලැබෙනවා. මේකෙන් මම මේකෙන් වළකිනවා කියලා සන්තෝෂයක් තියෙන්න ඕන හිතේ. මලවදී ඉතින් මේ සීලය රකින්න එපා අප්පා කියලා අසන්තෝෂෙන් රකින්නේ. මලවදී මේක රකින්න එපා. එහෙම නෙවෙයි. ඒකයි ඥාන සම්ප්‍රයුක්ත වෙන්න ඕන. ළඟට මේකෙන් මට නිර්වාණ සාන්තිය දක්වා දිවෙන වැඩපිළිවෙලක් මේක. මම මේ ආරම්භ කරන්නේ නිවන් දැකීමේ වැඩපිළිවෙලයි. නේද? සබ්බ දුක්ඛා පමුච්චති කියන තැන ඉස්සෙල්ලාම තියෙන කායේන සංවරෝ සාදු ආචාය සංවරෝ කියලා. එහෙනම් අන්න ඒ නුවණ සම්ප්‍රයුක්ත වෙන්න ඕනේ අපි සීල් සමාදන් වෙන වෙලාවේ. ඒ නුවණ සම්ප්‍රයුක්ත වෙනවා කියන්නේ අපේ හිතේ නැගෙන්න ඕනේ. පාණාතිපාතා වේරමණී කියලා කියනකොට ගැඹුරු හැඟීමකින් මට මේකටයි මම මේ සීල් සමාදන් වෙන්නේ කියලා මේ වචනෙන් කියන්න ඕනේ නැහැ. හිතේ ඇතුලේ හැඟීමක් වෙනවා. ඊළඟට රකින්න ඕනේ සිල් හරිද කියලා වෙන කෙනෙක්ගේ මෙහෙයුමක් නැතුව ඇතුළාන්ත හැඟීමකින් මේ සීලය ආරක්ෂා කරන්න ඕනේ. ඥාන සම්ප්‍රයුක්ත වෙන්න ඕනේ, සෝමනස්ස සහගත වෙන්න ඕනේ, අසංකාරික වෙන්න ඕනේ. කොහොමද දන්නේ? නේද? රකින්න එක සිල්පදයක් රැකෙනකොට ඔය තුනත් එක්කන රැකෙන්නේ. පින්නදී අපි මේ සීලයට ලොකු ගෞරවයක් තියෙන හැමනම් අපේ හිතේ ඒ අදාළ වෙලාවට අදාළ සංඥාව උපදින්න ඕනේ. ඒ උපදින විදිහට අපි හිත සකස් කරගන්න ඕනේ. මම දන්නවා නිවන් දකින්න අවශ්‍ය කරන අංගයක් මේ සීලය කියන්නේ.
ඒ පැත්තෙන් සිද්ධ වෙන පිරිසිදු බව ඇති කර ගැනීම සඳහා මේ සංස්කාරයත් එක්ක ඉඳලා දැන් මට හොඳට නේද හොඳට ඇති වෙලා ඉන්නේ ඔය ඕක කියනවා ගෙදරට ආවම එක එක්කෙනා ආවම ඕක කියවනවා ඒ උනාට මං අහලා තිනවා කියවනවා මට දැන් ඇති වෙලා තියෙන්නේ එපා වෙලා තියෙන්නේ හා කියන්නේ නැද්ද ඒවා කිව්වට ඒවට ප්‍රතිකාර හදාගන්නේ නැහැ ඔය එපා වෙලා තියෙන සංස්කාරයත් එක්ක හැප්පිලා ඔය එපා වෙලා තියෙන්නේ නැතුව දරුවවත් තාත්තවක්ව අම්මව ගෙදර දොරේ වැඩ ඒව නෙවෙයි සංස්කාරයේ ස්වභාවයෙන්ද අපිට එපා වෙන්නේ සංස්කාරයේ තියෙනවා මොකද්ද අනිත්‍ය ස්වභාවය දුක්ඛ ස්වභාවය අනාත්ම ස්වභාවය ආන් ඒව අපිට ප්‍රකට නැති වුණා කියලා හරියන්නේ ඒව එහෙමම තමයි අනිත්‍ය දේ අනිත්‍යමයි දුක් දේ දුක්මයි අනාත්ම දේ අනාත්මමයි ඒකින්ද අපි ලොකු පීඩාවකටපත් වෙනවා ඒකින්ද අපි එපා වෙලා කියනවා ඇයි එපා වෙලා තියෙන්නේ කියලා නේද අපි කරන්නේ මාරු කරන එක යමක් අනිත්‍යයි කියලා තේරුණාම අපේ නම වෙනස් වෙනවා වාගේ අනේ මන් දන්නේ මං හිතපු විදිය නෙවෙයි කියලා හිතනකොට මේක වෙනස් වුණාට අරක වෙනස් වෙන්නේ නැහැ කියලා වෙන එකක් අල්ලගන්නවා අල්ලගන්නෙම සංස්කාරය එකක් අතහැරෙනකොට එක කට්ටියක් අතහැරෙනකොට තව කට්ටියක් එක භාණ්ඩයක් අතහැරෙනකොට තව භාණ්ඩයක් එහෙම අල්ලගෙන තමයි මේ යන්නේ මේක මේ තණ්හාවෙන් අල්ලගෙන ඉතින් අන්න ඒ අල්ලා ගැනීම වලට ගොදුරු වෙන්නේ නැතුව සම්පූර්ණයෙන් මොන දේ අහුණත් ඇති වැඩක් නැහැ කියන එක ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගෙන මේකෙන් අතමුදව ගන්න ඕන හිත සංස්කාරයෙන් හිත අතමුදවා ගන්න සම්පූර්ණ වශයෙන්ම හිත අතමුදවා ගන්න රූපේහි ඇලිලා යන ගතිය, ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්හි ඇලිලා යන ගතිය හින්දා අපි මේ හරියට මේක හතර පැත්තෙන්ම හිර වෙලා ඉන්නේ. 10 පැත්තකින් හිර වෙලා ඉන්නේ. හැම පැත්තෙම අහු වෙලා ඉන්නේ. ගැලවෙන්න වුණා තිබ්බට ගැලවෙන්න බෑ. හිත ගැලවෙන්න ලෑස්ති නැහැ. මේ බලන්න ලෑස්ති නැති හැටි දරුවෙකුට හරි කාට හරි හිතේ ආදරයක් තියනවද? නැහැ. තියෙනවා. නේද? මම මේ දැන් කිව්වොත් ඔය ආදරයෙන් ලැබුණේ වැඩියෙන් සැනසීමක්ද වැඩියෙන් දුකක්ද? වැඩියෙන් දුකක් කියලා ඔන්න දැන් කිව්වා පැහැදිලිව. ඒ වුණාට මම මේ දැන් කිව්වොත් එහෙනම් ඔය ආදරය අයින් කළා දාන්න කියලා. මොකද කියන්නේ? බෑ කියනවා. මේ වෙලාවේ මේ මොහොතේ ලෑස්ති නැහැ. තව සතියක් විතර තව ටික දවසක් කොහෙ තිබ්බද? ඒව අයින් කරන්න ලෑස්ති නැහැ. ඒක තමයි කියන්නේ මේක ඇලිච්ච ඇලිල්ල අපේ හිත කැමති නැහැ ගැලවෙන්න. ඉස්සෙල්ලාම හිත ගලවන්න කැමැත්ත හදා ගන්න ඕනේ. හරිද? ඉතින් කැමති වුණත් ඊට පස්සේ හයිය නැහැ අපිට ගැලවෙන්න. කැමති වුණාට විතර බෑනේ නේද? වලකින් එහා පැත්තට පැන ගන්න මම කැමති. පැන ගන්න ඉතින් ඒකට අවශ්‍ය කරන හයිය පීන ගන්න ගඟකින් එහාට පීන ගන්න කැමති. කැමැත්ත විතර තිබ්බට හරියන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන්නේ ගඟකින් පීනන්න නම් ශරීරය වගේ සසර ගඟෙන් එගොඩ වෙන්න නම් සිත. ඒකයි ඉද්ධිපාදවල ඡන්ද චිත්ත කියලා කිව්වේ. ආන්ගේ හිත සකස් කරගන්න වැඩපිළිවෙලක් තියෙනවා. හරි? හිත ශක්තිමත් කරගන්න තියෙන වැඩපිළිවෙල තමයි අඛණ්ඩව කැඩෙන හැම වාරෙම කොහොම හරි කරලා නැවත සමාදන් වෙවි සීලය ආරක්ෂා කරලා ඒ සීලය ආරක්ෂා කිරීම ඔය පංච සීලය අපි ඊට අමතරව මොකද කරන්නේ කට්ටිය? පංච සීලය දිනපතා මම ආරක්ෂා කරා ඊට වැඩි දෙයක් මට පුළුවන් ද දන්නේ නැහැ කියලා බලන්න මොකද කරන්නේ? මාසයකට දවස් 4ක් නේද? 8 සීල් ගන්නවා කොහෙට ගිහිල්ලාද? විහාරස්ථානයකට ගිහිල්ලා, සෞම්‍ය තැනකට ගිහිල්ලා නේද? මේ පොල් ගෙදර තියෙන පොල්වත්තත් බලාගෙන, මුණුපුරොත් බලාගෙන, රූපවාහිනිය බණ අහගෙන මේ හොඳ නැද්ද? ගෙදරම සීල් සමාදන් වුණා. නේ කියන්නේ මොකක්ද දන්නවද? වැඩක් නැහැ නේ අර ගිහිල්ලා නිකන් කෙලෙස් අවශ්‍ය ගන්නවා විතරයි. නිකන් කෙලෙස් අවශ්‍ය ගන්නවා විතරයි පන්සලට ගිහිල්ලා සීල් සමාදන් වෙන්න කියලා ගෙදර ඉඳන් හොඳට කෙලෙස් අවශ්‍ය ගන්නවා. හා ගෙදර කියන්නේ මොකද්ද? කෙලෙස් ගඟ. ඇයි වැඩියෙන්ම උපාදානය වෙච්ච ටික තියෙන්නේ? ඇයි ඔය ගෙදරින් යන්න බෑ කියලා හිතෙන්නේ? පුදුම ඇලිල්ලක් තියෙන්නේ නැහැ වයසට යන්න පුදුම වැඩේනේ ගෙදරින් යන්නමනේ හදන්නේ නේද? දරුවෝ ඉන්නවා හරි ලස්සනට අපූර්වට අලුත් ගයක් හදලා අම්මා තාත්තා ගිහින් තියාගන්න නේද? ඔක්කොම කරලා ලස්සනට සකස් කරපු දරුවෝ ඉන්නවා. මෙයා මොකද කියන්නේ? ලැග්ග තැන ලගින්න ඕනේ. මං හදපු කොස් ගහ, මං හදපු පොල් ගහ, හරිද? මං හදපු තැන නැති තියෙන තැනසීම මට නෑ. අනේ අපි හරියට කරුණාවෙන් ඒ ගැන හිතන්න ඕනේ. ඉන්න තැන පහසුයි වගේ අපිට දැනෙනවා ඒක පුරුද්ද.
නමුත් එතන ගැන ওই තරම් ලොකු ඇලීමක් ඇති වුණොත් මරණාසන්න මොහොතේ මොන වෙයිද? මෙතනමයි සැප කියලා හිතුනොත් ගැරන්ටි පතේක් වෙලා ඔය වත්තේ ඉන්න ඉඩ තියෙනවා. ගෙම්බෙක් වෙලා ඌරෙක් වෙලා ඔය නේද? ඔය තැන හුණෙක් වෙලා හරි ගෙදර උපදින්න ඉඩ තියෙනවා. හරි ඒව තමයි මේ තණ්හාවේ දඬුවම. මේක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ. ඇයි මම වැඩ ඉන්න කාලේ කිව්වේ ජීවමාන බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන් තාම කොහොමද? ධර්මයේ දකිමින් නේද? ජීවමාන බුදුරජාණන් වහන්සේ දැක්ක වක්කලි හාමුදුරන්ට මොකද්ද බුදුරජාණන් වහන්සේ කිව්වේ? මාගේ ඔය ශරීරය දිහා බලාගෙන ඔහෙට ඔය මේ නේද බුදුන් දකින්න හම්බෙන්නේ නැහැ. ධර්මයේ දකින්න මාව දකින්න නම් කියලා. ඒ වගේ තාම පුළුවන්. මොකද තාම ජීවමාන ධර්මයේ තියෙන හින්දා බුදුන් දකින්න පුළුවන් අපිට. එහෙනම් මේ සඳහා මේ පුංචි ගෙවල් වලට තියෙන එක එක දේවල් බැහැර කරන්න ඕනේ. ආන්ගේ බැහැර කරන්න පටන් ගන්න පළවෙනි පියවර තමයි ඔන්න එකෙන් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය 8 සිල්. ඒකින්ද මාසෙකට එක සැරයක්වත් ඕකෙන් චුත වෙලා පන්සලටවත් යන්න අප්පා සිල් ගන්න. නේද? යනකොට ඔක්කොම දමල ගහලා යන්න. හරිද? අමතක කරලා යන්න. ඇවිල්ලා ඉතුරු වෙච්ච ටික බාර ගන්න. ඇවිල්ලා ඉතුරු වෙච්ච ටික පාරගෙන වැඩ කටයුතු කරගෙන යන්න. මේක එක උපාසකම්ම කෙනෙක් තමයි මට කිව්වේ. දක්ෂ තරුණ උපාසකම්ම කෙනෙක් කිව්වා. මම ගොඩක් තරුණ කාලේ ඉඳන් සිල් ගත්ත අපේ හාමුදුරනේ. පොඩි එක්කෙනා තොටිල්ලක හිටියා. තව එක්කෙනෙක් අවුරුදු 7 හිටියා. පාසල් යන වයසේ හිටියා. මේ අම්මා කියනවා මම උදේට සිල් ඇඳුම ඇඳගෙන ගියා. වැඩ ටික කලින් දවසේ බාර දුන්නා. මම දන්නා මොන හරි අනතුරක් වෙන්න පුළුවන්. කවුරු හරි පුච්චගෙන ඉන්න පුළුවන්. එනකොට මොන හරි වෙලා තියෙන්න පුළුවන්. නමුත් මං ගියේ කොහොමද? ඇවිල්ලා ඉතුරු වෙලා තියෙන ටික බාර ගන්න. කොච්චර ආදර්ශ සම්පන්නද බලන්න. නේද? මට හිතුණා මේ අම්මා ගමක අම්මා කෙනෙක් වුණාට මේ අම්මා ලොකු දැනුමක් නැති වුණාට එයා හරිම ප්‍රබල චරිතයක් කියලා. හරිද? ඉතින් ඒ වගේ මේ අපිට පුළුවන් වෙන්න ඕනේ මේ සීලය නිවැරදිව සමාදන් වෙන්න. ඉතින් සීලේ කොටස් කීපයක් තියෙන ප්‍රාථමික සංවර සීලය තමයි අපි මේ කතා කරේ පංච සීලය අපි ගන්න උපෝසත අට්ඨාංග සීලය, ඊතර දස සීල්. ඉතින් අපේ ඇත්තන්ට සීල් සමාදන් වෙනකොට ඒ වයින් අතහැරීමේ හැඟීමෙන් අතුලාන්ත හැඟීමකින් සීල් සමාදන් වෙන්න අදහසක් නැහැ. ඒ සිල්පද වල තේරුම් හොයන්නේ නැහැ. කාරාඹු දාලා මාල දාලා රට සිල් සමාදන් වෙන්නේ එහෙම. නේද? ඒ විතරක් නෙවෙයි මේ ඊයේ පෙරේදා මං එනකොට වයසක උපාසකම්ම කෙනෙක් යනවා. මේ සිල් සමාදන් වෙලා ගිය කෙනෙක්. අනේ අම්මේ කැත. හරිද? කැත කියලා කියන්නේ මේ කොරගගහ යන්නේ මේ සිල් සමාදන් වෙලා ඉවර වෙලා යන්නේ. මම කිප්පෙන්නවා කෙනෙකුට මෙන්න සිල් ඇඳුම මං කියන්නද? මල් අර මේ තියෙන මේ උඩට අත් වලට උඩට තියෙන මොකක්ද එකක් තියෙන හැට් එකක් ඇඳලා. හරිද? හරිද? ඒ කරලා සායක් ඇඳලා උඩට දාලා තියෙන උතුරු සළුව තමයි අර සෝල් එකක්. ඒක අර ගැට. දැන් ඈතට අපි මම වාහනේ ගිහින් මම දැක්ක පාරේ යනවා සිල් සමාදන් ඉවරලා මේක මහා නිකන් මොකද්ද මල විකාරය මේ වයසටත් ගිහිල්ලා මේ වෙලා තියෙන්නේ. මේ නොදැනුවත්කම අපේ සිල් ඇඳුම අපි හදාගන්න ඕන මම හැමදාම මතක් කරන සිල් ඇඳුම ඇයි? නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල මේ ශරීරයේ සරසන කිසිවක් කරන්නේ හැමදාම මේක සරසුවා. නේද? ඇයි මේක සරසුවේ? ඒක මහා කැත අදහසක් දන්නවා. සංසාරගත කැත අදහසක් මේක සරසන්නේ අපි. ඒ අදහස තිරිසන් සත්වෙන්න පවා තියෙනවා. මේ ඒක අපි පොඩ්ඩක් තේරුම් ගමු. මම කියන්නේ මේක නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව. ඔළුව පොලේ ගහගෙන හරි අත කතා කරන්න ඕනේ. නේද? ඕනෑ තරම් මට බණි කමන්නේ. කවුරු බැන්නත් මට කමන්නේ. ශරීරය සැරසීමේ අදහස කුමක්ද? නේද? කැත අදහස් වල මුලක්ද නැද්ද? කොනක්ද නැද්ද? මාත්‍රයක්ද නැද්ද? මේ අසුචියෙන් පිරිච්ච ශරීරය මෙච්චර මේක සිල් ගන්න ඉන්නේ සරසගෙන. හරි ඒකද සිල් ඇඳුම හරියට අඳින්න ඕනේ. සිල් ඇඳුම ඇඳීමෙන් බටයක් වගේ යන්න වෙලා තියෙන්නේ. එතකොට කරුණාවක් තියෙන විතර මෛත්‍රියක් තියෙන මගේ මේ කුණු ශරීරය දැක සිල් ගන්න එන සමහර ඇත්තන්ට මේ සීලය හැඟීම් ඇති වෙන්න පුළුවන්. ඒක ලෝක ස්වභාවය. එහෙනම් මම මගේ ශරීරය එවැනි භාවිතයකට නොගන්න අනේ අපි ඔක්කොම අමාරු වෙట్లా. මේ ශරීර දිහා බල නේද? අපි ඔක්කොම අමාරු වෙట్లా. ඉතින් ඒකින්ද තමන්ට තියෙන මේ වැරදි අදහස වගේම අනුන්ට වැරදි අදහස ඇති නොවෙන්න තමන්ගේ හැසිරීම තියෙන්න ඕනේ. ඒවා ඉතින් ඇත්තට බොහොම ගැඹුරු කල්පනා පොඩි දේවල් කියලා හිතුවට
ඒකින්ද අපි මේ කරන කෝලං සිල් ඇඳුම අයින් කරලා දාන්න ඕනේ. මම ඉතා කරුණාවෙන් ඉල්ලනවා. අපිට තිබ්බ අනන්‍යතාවයක් තියෙනවා. හරි සිල් ඇඳුමක් තියෙනවා. නේද? මුණුත් මල් නැති, බෝරිච්චි නැති, ලේස් නැති නේද මොකක්වත් නැති, හැඩතල දාපු නැති, බටේ වගේ මහපු 60යි රෙද්දයි. දෙක. කකුල් දෙක ළඟට යනකන් රෙද්ද තියෙන්න ඕනේ. අපේ කට්ටියට ඔයගොම හරියට තරහ යනවා. කමන්නේ මොනවා කිව්වත් මට මං ඇත්ත කියන්නම්. හරිද? ඇඳගෙන එනවා සායවල් වගේක්. ඒකල උඩ බංකුවකින් ඉඳ ගන්නවා. සමහර දවස්වල අපිට බණ කියන්න ලැජ්ජයි. හරි තමන් දන්නේ නැහැ තමන්ගේ ශරීරය ආවරණය වෙලා නැති බව. ඒ තරම් සමහර ඇත්තන්ට ලැජ්ජාව කියන එක නැහැ. ඉතින් අර සිල්ලෙන්ද මේ කවදාකවත් එහෙම වෙන්නේ නැහැ නේද? ඒකින්ද අපි ඇත්තටම බොහෝම සාධාරණ වෙන්න ඕනේ. බොහෝම ඇතුළාන්ත නිමිච්ච කෙනෙක් බවට පත් වෙන්න සීල් දවසේ උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ උපරිම හැඟීමෙන් පුළුවන් නම් ජාත රූප රජත පටිඝහනා කියලා සමාදන් වෙනවනම් පන්සලට එන්නේ මුදල් ඔක්කොම අතහැරලා. මුදල කියන්නේ පංචකාම සම්පත්තියම උපදින එකක්. ඇයි? ඒකෙන් ඕන දෙයක් කරන්න පුළුවන්, ඕන දෙයක් ගන්න පුළුවන්. නේද? අයිස්ක්‍රීම් එකක් හම්බුනොත් ඒක විතරයි. නේද? දානෙට හම්බෙන්නේ අයිස්ක්‍රීම් එක. අතේ මුදල් තියෙනවනම් අවුන අතුරුපසක් ගන්න පුළුවන්. හැම එක කෙරෙහිම තණ්හාව උපදිනවා මුදලින්දා. මුදලින්දා හැම දෙයක් කෙරෙහිම අපි හිතමුකෝ දැන් මට කවුරු හරි මොන හරි උපකරණයක් පූජා කරා. මට තණ්හාව උපදිනවා උපදින්නේ ඒකට විතරයි. අපි හිතමු ඒ උපකරණයට අදාළ මුදල මට පූජා කරා කියලා. මොකද වෙන්නේ? ඒ මුදලට ගත හැකි සියලු දේ ගැන මට තණ්හාව උපදින්න තියෙන ඉඩ කඩ තියෙනවද නැද්ද? ඒකයි බුදුරජාණන් වහන්සේ මුදලට සර්පයා කියලා දේශනා කරේ. ඉතින් දවස් කීපයක් හරි මුදලක් අතහැරලා ඉන්න පුළුවන් නම් ලැබෙන දෙයින් ජීවත් වෙනවා කියලා කොහේ හරි තැනක භාවනා කරන්න යනකොට තමන්ගේ මුදල් ටික ඔක්කොම දරුවන්ට දීලා කොහේ හරි දාලා කරාඹ මාල ඔක්කොම ගලවලා ඔය ඔක්කොම කරලා අද මට කණ්ඩ කවුරු හරි දෙන දෙයකින් මං ජීවත් වෙනවා කියලා රහතන් වහන්සේගේ වැඩපිළිවෙල තමන් පොඩ්ඩක් අත්හදා බලන්න කොච්චර සහනයක් තියෙනවද කියලා. අර දුරකතනය අනිවාර්යයෙන්ම අයින් කරන්න ඕනේ. උපාසක අම්මලා හරි අකරතැබ් වලට වැටෙන්නේ. හරි මේ බණ කී ඉන්නකොට ඔන්න නාද වෙනවා. ඊළඟට මං දෙවෙනි සැරේත් නාද වෙනවා. මං ඉතින් බලනවා පොඩ්ඩක් කෑකෝ ගන්න කියලා බලනකොට මේක ඕෆ් කරගන්නවත් දන්නේ නැහැ. හරිද? ඉතින් මේක නැතුව පන්සලට එන්න පුළුවන් වෙන්න ඕන. දැන් තියෙන ලොකුම බැඳීමක් ඒක. හරිද? ඒ වගේ තමන්ගේ අතහැරීම පුරුදු කරන්න ඕනේ. ඒකෙන්ද අද අපි මේ සීලය ගැන කතා කරා. හෙට අපි ඉන්ද්‍රිය සංවර සීලය ගැන සාකච්ඡා කරනවා. ඒක මීට වැඩිය එහාට ගිය සිහිය නුවණ වීරිය උපදින දෙයක්. ඉතින් මේ සීමාව පන්න ගත්තට පස්සේ සීල් කැඩෙන මට්ටම අයින් වෙනවා. සීලයෙන් පිරිසිදු වීමට කියනවා සීල විසුද්ධිය කියලා. තවත් ඒ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් අපි තාම පුණ්‍ය අනුමෝදනා කරනවා මෙවැනි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවෙහි ධර්මය ගැන සාකච්ඡා කරන ඒ සාකච්ඡාව ප්‍රායෝගිකව ධර්මය අවබෝධ කිරීම පිළිබඳ සාකච්ඡා කරන සාකච්ඡාව තමනුත් අහලා අන් අයටත් ඒක ලබා දීම සඳහා දායකත්වය ලබා දීලා කටයුතු කිරීම පිළිබඳව ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරගත්තා. මේ වචන ටිකක් ඇහිලා ධර්මයක් ඇහිලා කවුරු හරි කෙනෙක් මේ ලෝකේ කොතනක හරි ඉඳලා තමන්ගේ තිබ්බ වැරද්දක් හදාගෙන සංවර වෙන වාරයක් ගානේ මේ දායකත්වය ලබා දුන්නේ නැත්තන්ට බොහෝ පින් රැස් වෙනවා. එහෙනම් මේ අත්තන්ට වෙනවා ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා උතුම් නිවනින් සැනසෙන්නට මේ අත්තන්ට මේ කරගත්තා වූ උතුම් කුසල ධර්මය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.